සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ මේ දුක් සහිත සංසාර ගමනින් එතරවීම පිණිස පවතින උතුම් ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කොට වදාළ අපගේ ශාස්තෘ වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, පින්වත් චරිත හෙට්ටිආරච්චි මහත්මයා සහ නිමාෂා වීරසිංහ මහත්මිය විසින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයන් දරනු ලබන්නේ මේ ධර්ම දානමය පින්කම පෙබරවාරි මාසයේ 3 වන දින උපන්දිනයේ යෙදෙන පින්වත් හේමන්තිකා හෙට්ටිආරච්චි සහෝදරියට අනුමෝදන්ව තව තවත් සුවසේ පින්දහම් රැස් කර ගැනීමේ අවස්ථාව ලැබේවා. නිරතුරු කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබේවා කියන උතුම් අදහස මුල් කර ගනිමින්, පින්වතුනි, අපගේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ශාස්තෘන් වහන්සේ සංසාරක ගමනක වැටිච්චි අපේ මේ ජීවිතේ ඒ සංසාර ගමනින් නිදහස් කර ගැනීම පිණිස පවතින මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කළේ. සසර ගමන ඊටාම භයානකයි. මේ භයානක ගමනේ යන සත්වයා සිත කය වචනයෙන් ක්‍රියා කරනකොට චේතනා පහළ කරලා ඒකට කර්ම රැස් වෙනවා. සිත කය වචනයෙන් කටයුතු කරනකොට ඒකට රැස් වෙනවා කර්ම. ඒ රැස් වෙන කර්ම වලට කර්ම රැස් කරන කෙනා වග කියන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඒක ගැන වදාළේ යාදිසං වපතේ බීජං. යමක් වපුරනවාද තාදිසං හරතේ ඵලං. වපුරන දේ තමයි පැලවෙන්නේ. කල්යාණකාරී කල්යාණං. ඒ වගේ හොඳ කළොත් හොඳ ලැබෙනවා. පාපකාරීච පාපකං. හැබැයි පවිටු දෙයක් කරගත්තොත් පවිටු දුක් විපාකයක් විඳින්න සිද්ධ වෙයි. මේ ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ කර්ම ස්වභාවය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේක භාග්‍යතුන් වහන්සේ දේශනා නොකරන්න පින්වතුනි, සංසාර ගමනක යන සත්වයාට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා මේ ලෝකෙ වෙන කිසි කෙනෙක් අවබෝධ කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ නිසා අවවාද කළා සචේ භායේත දුක්ඛස්ස. ඇත්තෙන්ම ඔබ දුක් විඳින්නට බය නම් සචේ දුක්ඛ මප්පියං. ඇත්තටම ඔබ දුක අප්‍රිය කරන කෙනෙක් නම්, දුකට කැමති නැත්තම්, මා කත්ථ පාපකං කම්මං ආවේවා යදිවා රහු. එලිපිටවත් රහසේවත් පවුනම් කරන්න එපා. මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ පවට බය නම් පව පිළිකුල් කරනවා නම්, දුකට බය නම් දුක පිළිකුල් කරනවා නම්, එලිපිටවත් රහසේවත් පව් කියන જાතිය නම් කරගන්න එපා කිව්වා. ඒ හේතුව මොකෝ? එලිපිට හරි රහසේ හරි පව් කරොත් ඒකේ විපාකය තමන්ට විඳවන්න සිද්ධ වෙන නිසා අද මේ අහන සිදුවීමෙන් ඒක හොඳට තේරෙනවා. අපි මේ ඉගෙන ගන්න පින්වතුනි මේ දේශනා මාලාවේදී රහතන් වහන්සේලා ගැනනේ. ඒ රහතන් වහන්සේලාගේ ජීවිතයට උනත් ඒ තමන් රැස් කරගත්ත සමහර දුක්ඛිත විපාක දෙන කර්ම, තමන් සංසාරේ වරද්දගත්ත තැන් අරහත්ත්වයට පත්වෙන ජීවිතයේදී පවා පස්සෙන් හඹාගෙන ආපු හැටි පුදුමයි. මේ ජීවිතයේ සියලු කෙලෙස් නැසලා නිදහස් වෙන උත්තමයන්ටත්
තමන් කරගත්ත පාප කර්මී පස්සෙන් ඇවිල්ලා පහර දීපු හැටි හරිම සෝචනීයයි. අද අහන්න ලැබෙනවා එහෙම සිදුවීමක්. ඒ තමයි චක්කුපාල කියන මහරහතන් වහන්සේගේ සිද්ධිය. චක්කුපාල මහරහතන් වහන්සේගේ තේර ගාථාව අන්තර්ගත වෙන්නේ තේරතේරී ගාථා පොත් වහන්සේගේ 95 වෙනි ගාථාව විදිහට. බලන්න උන්වහන්සේ වදාරන ගාථාව S2 වෙනසී ගිය නිසා මා දැන් අන්ධයි. ඊතා දුර කාන්තාර ගමනකටයි මේ ඇවිත් ඉන්නේ. මට යාගන්ට නොහැකි නම් මං නිදා ගන්නවා. ඒ වුණත් ගතිගුණ නරක උදව්කාරයෙක් එක්කනම් මං මේ ගමන යන්නේ. ඒ තමයි චක්කුපාල මහරහතන් වහන්සේගේ තේර ගාථාව විදිහට සඳහන් වෙන දෙය. ඇයි මෙබඳු තේර ගාථාවක් චක්කුපාල මහරහතන් වහන්සේගේ තේර ගාථාව විදිහට සඳහන් වුණේ? ඒක සිද්ධ වුණේ පින්වතුනි මෙහෙම. සැවැන් නුවර හිටියා ධනවත් සිටුවරයෙක් මහා සුවන්න කියලා. මේ මහා සුවන්න සිටුවරයාට පුත්තු දෙන්නෙක් හිටියා. වැඩිමලා මහාපාල, බාලයා චූලපාල. මේ මහාපාල චූලපාල දෙන්න වැඩිවියට පත් වෙනකොට දෙමව්පියෝ කලුරිය කළා. දෙමව්පියෝ මැරුණට පස්සේ ඒ මහා සුවන්න සිටුවරයාගේ මහා ධනස්කන්ධය මේ සහෝදරයෝ දෙන්න දෙකට බෙදාගෙන මේගොල්ලෝ ඒ ධනෙ පරිභෝග කරමින් ජීවත් වෙනවා. දෙන්නාම විවාහ ජීවිතයට පත් වුණා. දැන් අයියයි මල්ලයි දෙන්නාම පවුල් නඩත්තු කරන මේ පවුල් ජීවිත ගත කරන දෙන්නෙක්. ඔය අතරේ මහාපාල, මේ මහාපාල කියන්නේ ධනවත් සිටුවරයෙක්, හොඳ ව්‍යාපාරිකයෙක්. මේ සිටුවරයා දවසක් දකිනවා මේ දෙව්රම් විහෙරට මිනිස්සු පෝලිමේ මේ බොහෝම පහන් සිතින් යනවා. එතකොට මේ බලන්න මේ සිටුවරයාගේ ජීවිතය එතකොට ඒ වෙනකන් බුදුරජාණන් වහන්සේ පහළ වූ වගක් මෙයාට දැනගන්න ලැබිලා නැහැ. සැවැන් නුවරම ඉන්නවා. දැන් අදත් කොහොම කොච්චර තියනවදනේ. සමහරවිට සෑරජාණන් වහන්සේ ළඟ ගෙවල් දොරවල් තියෙන්නේ. සෑය වැඳලා නැහැ. දළදා වහන්සේ දළදා මාලිගාව මේ මහනුවර දළදා මාලිගාව සමීපෙට වෙන්න ගෙවල් දොරවල් තියෙනවා. දළදා වහන්සේ වැඳලා නැහැ. අදත් තියෙනවනේ එහෙම ජීවිතනේ. ඉතින් ඒ වගේ මේ මහාපාල ධනවත් සිටුවරයා කවදාවත් සැවැන් නුවර දෙව්රම් විහෙරට ගිහින් තිබ්බේ නැහැ. දවසක් දැක්කා මිනිස්සු උදේම මේ බොහෝම සතුටු සිතින් වැල නොකැඩී යනවා. මෙයාටත් හිතුණා. ගිහිල්ලා බණ ඇහුවා. හැබැයි පළවෙනි බණ පදයෙන්ම සම්පූර්ණයෙන් හිත පැහැදුනා. පින්න තිබුණා. හිත පැහැදිලා භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම දේශනා කළ ඉවරනාට පස්සේ තනියම බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ගිහිල්ලා කිව්වා ස්වාමීනි, තථාගතයන් වහන්සේගේ ධර්මය තාම සුන්දරයි. ස්වාමීනි මටත් මේ ධර්මය අවබෝධ කරගන්න ඕන. මේ ගිහි ජීවිතේ ව්‍යාපාර කටයුතු කරගෙන මේ සල්ලි හම්බ කරගෙන අමුදරුවන් පෝෂණය කර මට මේක කරන්න බෑ. අනේ ස්වාමීනි මට ඔබ වහන්සේගේ ශාසනීය ධර්ම අවබෝධ කරගන්නට මහාන වෙන්න ඕන කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මහාපාල, භාග්‍යතුන් වහන්සේ අවසරයකින් තොරව පැවිදි කරන්නේ. ඔබ පැවිදි වෙන්න සතුටු නම් ඔබ දැනුම් දිය යුතු අයට දැනුම් දීලා පැවිදි වෙන්න එන්න කිව්වා. දැන් මහාපාලට පැවිදි වෙන්න දැනුම් දෙන්න දෙමව්පියෝ නැහැ. දැනුම් දිය යුතු වගකිය යුතු කෙනෙක් විදිහට ඉන්නේ තමන්ගේ මල්ලි. මල්ලිට ගිහිල්ලා දැනුවත් කළා. මල්ලි මම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙනවා. මගේ වස්තුවත් ඔබ පරිභෝග කරාපන්. ඊළඟට මගේ මේ පවුලේ කටයුතුත් ඔබම හොයා බලාපන් කියලා මල්ලිට පැවරුවා. ඉතින් මල්ලි අඬද්දී දොඩද්දී අකමැත්තෙන්ම මහාපාල ස්වාමීන් වහන්සේ මහාපාල පැවිදි වුණා. ස්වාමීන් වහන්සේ නම බවට පත් වුණා. උපසම්පදාත් වුණා. හරීම ගුණගරුක තෙරුන් වහන්සේ නමක්. මේ ස්වාමීන් වහන්සේ හොඳට ධර්මයේ විනය ඉගෙන ගත්තා. එහෙම ධර්ම විනය ඉගෙන ගන්නකොට මේ ස්වාමීන් වහන්සේට හොඳට ධර්මයේ කියලා දෙන්නත් පුළුවන්. පිරිසකුත් හැදුනා. ශිෂ්‍ය පිරිසක්
ඊළඟට මේ ස්වාමීන් වහන්සේට හිතවත් පිරිසක් මේ ස්වාමීන් වහන්සේගේ ඇසුර ලබන්න කැමති පිරිසකුත් හැදුනා. ඉතින් අවුරුදු 5කට 6කට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර පැතුවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැන් ගොඩක් වැඩි වියටත් පත් වෙලා ඉන්න හින්දා ස්වාමීනි මම කල්පනා කළා මේ ධර්මය මේ මම ඉගෙනගත්ත ධර්මය හුදකලා වෙලා ධර්මයට ජීවිතේ පූජා කරලා මම පුරුදු කරන්න ඕන. දහමට දිවි පුතා. ඒ නිසා ස්වාමීනි මං ඈත වනයේකට වඩින්න අදහස් කළා. බුදුරජාණන් වහන්සේ අවසර දුන්නා. දැන් මේ මහාපාල ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට සූදානම් වෙනකොට මහාපාල ස්වාමීන් වහන්සේට හිතවත් ඉන්නවා 69ක්. ඒ 69ක් ස්වාමීන් වහන්සේලාත් කැමති වුණා වැඩම කරන්න. මේ කාලේ වෙනකොට පින්වතුනි වස් කාලෙට සමීප කාලේ. සමහරවිට වස් වසන්ට සතියක් හමාරක් මාසයක් තියෙන්න ඇති. මේ 69ත් කැටුව මහාපාල මහතෙරුන් වහන්සේ වැඩම කරනවා. ගම් නියංගම් පහු කරගෙන වැඩම කරනකොට උන්වහන්සේලාගේ තියෙන යහපත් ඉරියව් උන්වහන්සේලාගේ තියෙන හිත් පහදින ස්වභාවයන් දැකලා එක ගමක මිනිස්සු පැහැදුනා. පැහැදිලා කිව්වා ස්වාමීනි මේ කොහි වඩිනවද? කිව්වා උපාසකේ දැන් වස්සාන කාලයේත් ළඟ නිසා අපි මේ 69ම කල්පනා කළේ සුදුසු සේනාසනයක් බලලා සුදුසු තැනක් බලලා වස්වසන්ට. අපි ඒ ටයිමේ වඩින්නේ. ඒ මිනිස්සු ආරාධනා කළා. ඉතින් ස්වාමීනි අපි ඔබ වහන්සේලාට සිව්පස පහසුව සලසන්නම්. අපි ඔබ වහන්සේලා වෙනුවෙන් කෙරෙන්න ඕන ඔක්කොම ටික කරන්නම්. ඔබ වහන්සේලාට සෙනසුනුත් හදලා දෙන්නම්. ඔබ වහන්සේලා මේ අපේ ගම සමීපේ වැඩ ඉඳලා අපිට අනුග්‍රහ කරන්න. ආරාධනාව පිළිගත්තා. මහාපාල තෙරුන් වහන්සේ ඇතුළු අර 69 ඒ ගමේ මිනිස්සු කරවලා දීපු ආවාසවල වස්වැසුවා. දැන් වස්වසලා මේ ටික කාලයක් භාවනා කරගෙන ඉන්නකොට මේ මහාපාල තෙරුන් වහන්සේට හිතුවිල්ලක් උපදිනවා අදහසක් උපදිනවා මේ ධර්මයේ හැසිරීම මෙහෙම කම්මැලිකමින් කරලා බෑ. ධර්මයේ හැසිරෙන කෙනෙකුට හරි බාධාවක් කම්මැලිකම. මම මේ කම්මැලිකම පරද්දන්න ඕන. කම්මැලිකම පරද්දන්න නම් මට කරන්න තියෙන්නේ මේ නිදා ගැනීම කියන එක අතහරින එකයි. බලන්න ඒ කාලේ වීරියවන්තයන්ගේ ස්වභාවය. උන්වහන්සේ කල්පනා කළා මම මේ නිදාගන්න ඉරියව්ව සම්පූර්ණයෙන්ම අතහරිනවා. ඒ නිදාගන්න ඉරියව්ව අතහරිනවා කියලා උන්වහන්සේ අර තමන්ගේ සේනාසනේ කුටියේ තියෙන ඇඳ පවා අයින් කළා. ඇඳක් තිබ්බොත් එහෙම දැක්කහම පොඩ්ඩක් ඇලවෙන්න හිතෙනවනේ. ඒ නිසා ඇඳ පවා අයින් කළා. අයින් කළා සැතපෙන ඉරියව්ව. එතකොට ඉරියව් 3යි. දැන් සැතපෙන ඉරියව්වක් කියලා එකක් උන්වහන්සේ පාවිච්චි කරන්නේ. ඉරියව් 3කින් යුක්තව වීරිය කරන්න පටන් ගත්තා. නිදි නොලබා දැන් භාවනා කරනවා. ඉතින් පින්වතුනි මේ වහනකොට සංගරුවන ගැන හිත පහදව ගන්න. ඒ මහා වීරියවන්ත සංගරුවන ගැන. සාමාන්‍ය මිනිස්සෙක් කටයුත්තක් කරනකොට ඒ මිනිස්සයා ඕනම කටයුත්තක් මිනිස්සු ගොඩාක් වෙහෙසිලා කටයුතු කරනවානේ. ඒ ඕනම කටයුත්තක මේ මිනිස්සු අවසානයේ බලාපොරොත්තු වෙනවා මේ කටයුත්තේ වෙහෙස සංසිඳව ගන්න පොඩ්ඩක් නිදි යන්න ඕන. පොඩ්ඩක් ඇලවෙන්න ඕන. පොඩ්ඩක් හාන්සි වෙන්න ඕන කියලා. බලන්න බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය ඇතුලේ තියෙන කැපකිරීම. ධර්මයට ආසා කරන ස්වභාවය. ඉතින් මේවා පින්වතුනි මහා පින්වන්තයෝ මහා වීරියවන්තයෝ කරපු දේවල්. සාමාන්‍ය කෙනෙකුට මේ වගේ එකක් මමත් මෙසේ කරන්න නෙමෙයි කියලා හිතුවාට කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ආද කාලේ එහෙම මේවා කරන්න ගියොත් එහෙම සමහරවිට මේ මානසිකව ලෙඩ වෙච්ච චරිත බිහි වෙනවා. එනිසා මානසිකට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ කාලේ තිබුණ පින්බලේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටියා, රහතුන් වැඩ හිටියා. ඒ නිසා මේ වීරියවන්තයන්ගේ වීරිය ඔරොත්තු දුන්නා. දැන් පොඩි කාලයක් නෙවෙයි මේ මහාපාල තෙරුන් වහන්සේ නිදි නොලබා එක දිගට මාසයක් භාවනා කළා. මාසයක් නිදා ගැනීම ඉරියව්වවත් පාවිච්චි කරේ නැහැ. මාසෙ යනකොට මෙන්න ඇස්වල ලෙඩක් එනවා. ඇස් දෙකෙන් එක දිගට කඳුළු ගලන්න පටන් ගන්නවා. උන්වහන්සේට මොකුත් කරගන්න බෑ.
එක දිගට ඇස් වලින් දානේ වළඳන වෙලාවට පවා කඳුළු ගලනවා. එතකොට මේ මහපාල තෙරුන් වහන්සේ මේක බැලුව නවතින්නේ. දායක පිරිසට දැනුවත් කළා. හොඳ වෙද මහත්තයෙක් හිටියා. ඒ වෙද මහත්තයා ඇවිල්ලා මේ ඇස් දෙක හොඳට බැලුවා. බලලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේට මේක මේ සෝපත් කරන්න පුළුවන් ලොකු අමාරුවක් නෙමෙයි මේ බණ භාවනා කරලා වෙහෙසෙන නිසා වෙන්න ඕන වාත අමාරුවක් වගේ ඇවිත් තියෙන්නේ. ඔබ වහන්සේට මම බෙහෙතක් දෙන්නම්. ඒ බෙහෙත ඇස් දෙකට දාගන්න ඕන ස්වාමීනි. මේ යහනක හාන්සි වෙලා හොඳට දාගන්න කිව්වා. දීලා මේ ඇහැට දාන බෙහෙතක් දුන්නා. දීලා වෙද මහත්තයා ගියා. ගියාම දැන් මේ ස්වාමීන් වහන්සේට මේ ඇස් දෙකට මේ බෙහෙත දාගන්න ඕන. සුවපත් වෙන්න නම්. හැබැයි ඇස් දෙකට බෙහෙත දාගන්න නම් යහනක හාන්සි වෙන්න ඕන. යහනේ හාන්සි වුණොත් එහෙම තමන්ගේ අදිෂ්ඨාන බලය බිඳෙනවා. මොකද තමන් හිතට අදිෂ්ඨානයක් ගත්තා. මං සැතපෙන ඉරියව්වට යන්නේ. උන්වහන්සේ කුටියට ගිහිල්ලා තමන්ටම කතා කරගත්ත කියනවා තමන්. මහපාල උඹට වටින්නේ ඇස් දෙකද නැත්නම් මේ බුද්ධ ශාසනය තුල ගන්න වීරියද? දැන් කතා කරනවා තමන්ගේ ආධ්‍යාත්මයත් එක්ක. උඹට වටින්නේ ඇස් දෙකද එහෙම නැත්නම් මේ බුද්ධ ශාසනය ඇතුලේ තමන් ධර්ම අවබෝධ කරගන්න ගත්ත වීරියද? මෙහෙම උන්වහන්සේ තමන් එක කතා කරනකොට උන්වහන්සේ අදිෂ්ඨානයකට ආව නැහැ. ඇස් දෙක නැතුව ගියත් කමක් නැහැ. මං වීරිය නම් අතහරින්නේ. මම යම් අදහසකට ආවාද ඉරියව් 3කින් ගත කරන්නේ කියලා මේ කාලේ ධර්ම අවබෝධ කරනකම් මම මේක අතහරින්නේ. බලවත් වීරියකට ආවා. ඒ වීරියෙන් උන්වහන්සේ තමන්ටම අවවාද කරගත්ත මෙන්න මෙහෙම. චක්කුනිහායන්තු මමායිතානි සෝතානිහායන්තු තතේව කායෝ සබ්බම්පිදං ආයතු දේහ නිස්සිතං කිංකාරණා පාලිත ත්වං පමජ්ජසී. උන්වහන්සේ අවවාද කරගත්ත තමන්ටම මමත්වයෙන් අල්ලාගත් මේ නුවන් යුග වෙනසේවා. මේ අයුරින් මේ කය හා සවන් යුගද වෙනසේවා. මේ කය හා එක් වී ඇති සියලු දේම වෙනසේවා. එම්බා පාලිත නුඹ තවත් පමා වෙනවද? මමත්වයෙන් අල්ලාගත්ත මේ දෙනයන වැහැරේවා. ඒ අයුරින් මේ කය හා සවන් යුගත් වැහැරේවා. මේ කය හා එක් වී ඇති සියලු දේම වැහැරේවා. එම්බා පාලිත ඔබ තවත් ප්‍රමාද වෙනවද? මමත්වයෙන් අල්ලාගත් මේ දෙනයන බිඳී ඒවා. ඒ අයුරින් මේ කය හා සවන් යුගත් බිඳී ඒවා. මේ කය හා එක් වී ඇති සියලු දේම බිඳී ඒවා. එම්බා පාලිත ඔබ තවත් ප්‍රමාද වෙනවද? ඔහොම මේ අවවාද කරගත්තා. අවවාද කරලා අර බෙහෙත පැත්තකින් තිබ්බා. උන්වහන්සේ භාවනා කළා. ඒ භාවනා කරනකොට දැන් එන්නෙම ලෙඩේ වැඩි. නොනවත්වාම ගලනවා. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා දැන් පාලිත ස්වාමීන් වහන්සේට මේ මහාපාල ස්වාමීන් වහන්සේට බෙහෙත් ගැනීමේ උවමනාවක් නැහැ. අනිත් භික්ෂුන් වහන්සේලා බැලුවා දැන් බලාගෙන ඉන්න බෑ සිවුරු තෙත් වෙනවා කඳුලෙන්. අනිත් භික්ෂුන් වහන්සේලා මේ දායක පිරිසට දැනුවත් කළා මෙහෙම ගියොත් නම් ලොකු අමාරුවක වැටෙනවා මේ තෙරුන් වහන්සේ. ඒ නිසා මේ ඉක්මනට වෙද මහත්තයව කැඳවන්න. වෙද මහත්තයා ඇවිල්ලා ඇහුවා. ස්වාමීනි මම ඔබ වහන්සේට දුන්නේ අපේ පරම්පරාවෙන් එන බෙහෙතක්. දිව්‍ය ඖෂධයක් වගේ. ඒකට ස්වාමීනි අනිවාර්යෙන් මේක හොඳ වෙන්න ඕන. ඔබ වහන්සේගේ අඩුවක් නැහැ කියලා කියන්නේ හරිම පුදුමයි මට. ස්වාමීනි ඔබ වහන්සේ බෙහෙත ඇස් දෙකට දැම්මද කියලා ඇහුවා. එතකොට මහාපාල තෙරුන් වහන්සේ නිහඬයි. මොකුත් කිව්වේ නැහැ.
3 සැරයක් ඇහුවා වෙද මහත්තයාට කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා වෙද මහත්තයා මේ තෙරුන් වහන්සේගේ කුටියට ගිහින් බලනකොට කුටියේ ඇඳක් නෑ යහනක් නෑ. යහනේ හාන්සි වෙලානේ බෙහෙත දාගන්න කිව්වේ. හාන්සි වෙන්න යහනක්වත් නැත්තම් බෙහෙත දාගත්තේ නෑ කියලා දැනගත්තා. කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ ආයේ ඔබ වහන්සේට මගේ බෙහෙත් නෑ කිව්වා. ඔබ වහන්සේත් කාටවත් කියන්න එපා කිව්වා ඔය ලෙඩේ මං මේ මා අතින් කිව්වා කියලාවත්. ඔබ වහන්සේ ඔහොම හිතුවක්කාර වෙනවා නම් මට බෑ කිව්වා ඔබ වහන්සේට බෙහෙත් කරන්න කියලා මේ වේද මහත්තයා ඉතින් කේන්ති ගිහිල්ලා ගියා. උන්වහන්සේ සලිත නෑ. මොකද උන්වහන්සේ ඒ වීරිය අරගත්තේ ධර්මයේ වෙනුවෙන්. S2 අතහැරියේ ධර්මයේ වෙනුවෙන්. මේ ශරීරය අතහැරියේ ධර්මයේ වෙනුවෙන්. උන්වහන්සේ තවත් බලවත්ව වීරිය අරගෙන භාවනා කළා. එදා රාත්‍රියේ උන්වහන්සේ සියලුම කෙලෙසුන් නසා රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙනකොටම මේ සංසාර ගමනේ තියෙන ස්වභාවය නම් හරිම පුදුමාකාරයි. උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙනකොටම යම් වෙලාවක සියලු කෙලෙස් නසනවාද ඒ මොහොතේම පින්වතුනි අර S2 සදහටම අන්ධ වුණා. ඒ S2 නොපෙනී ගියා. කඳුළු ගලමින් රෝගීව තිබුණු S2 සම්පූර්ණයෙන්ම නොපෙනී ගියා. අන්ධ වුණා. එතකොට මේ උදෑසනම වෙනදාට නම් ගෙඩිය ගහනකොට ගෙඩිය ගහනවා කියලා කියන්නේ දාණයට කල් දැන්වීම. ගෙඩිය ගහනකොට හැම ස්වාමීන් වහන්සේ නමම එකතු වෙනවා. එදා මහා පාල තෙරුන් වහන්සේ එකතු වෙලා නැහැ. භික්ෂුන් වහන්සේලා දැනගෙන හිටියානේ මේ ලෙඩ වෙලා ඉන්නේ කියලා. භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බැලුවා. බලනකොට කිව්වා අනේ ආයස්මතුනි මට නැගිටලා තනියෙන් ඉන්න පුළුවන් කමක් නැහැ. මගේ S2ම අන්ධ වුණා කිව්වා. ඉතින් භික්ෂුන් වහන්සේලාත් ගොඩාක් කනගාටු වුණා. කනගාටු වුණාට කරන්න දෙයක් නැහැ. භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි ඉතින් මොනවා කරන්නද? දැන් අපි ඔබ වහන්සේට අප උපස්ථාන කරන්න. ඔබ වහන්සේට දාන ටික ලබා දෙන්න. ඔබ වහන්සේ විවේකයෙන් වැඩ ඉන්න කිව්වා. ඉතින් භික්ෂුන් වහන්සේලා අප උපස්ථාන කරනවා අපේ මහා පාල තෙරුන් වහන්සේ. මේ මහා පාල තෙරුන් වහන්සේගේ නම ටික ටික වෙනස් වුණා. S2 සම්බන්ධයෙන් ලෙඩක් තියෙන නිසා මිනිස්සු අතරේ මහා පාල කියන නම වෙනස් වෙලා ඒ මහා පාල කියන නාමය චක්කුපාල බවට පත් වුණා. ඉතින් උන්වහන්සේට පස්සේ කාලේ ව්‍යවහාර කෙරලා තියෙන්නෙම චක්කුපාල තෙරුන් වහන්සේ කියලා. S2 මේ අන්ධ නිසා. S2 අන්ධ වුණාට උන්වහන්සේ නුවණින් කෙළපැමිණිලා රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේ තමන්ට අප උපස්ථාන කරන භික්ෂූන්ට වීරියවන්ත වීම පිණිස නිතර දහම් අවවාද කළා. පින්වතුනි ආශ්චර්යයි. ඒ රහතන් වහන්සේගේ උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබූ 69ම නොබෝ කලකින් රහතන් වහන්සේලා බවට පත් වුණා. දැන් ඔන්න වස්සාන කාලේ සම්පූර්ණයෙන් අවසන්. වස් 4 මාසය ඇතුලේ තමයි මේ සිද්ධිය ඔක්කොම උනේ. වස්සාන කාලේ අවසන්. වස්සාන කාලේ අවසන් වුණාට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලාට උවමනයි බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න යන්න. ගිහින් කිව්වා දැන් අපේ චක්කුපාල මහරහතන් වහන්සේනේ වැඩිහිටිම භික්ෂුව. ගිහින් මතක් කළා අනේ ස්වාමීනි අපිට යන්න ඕන. එතකොට කිව්වා ආශ්මතුනි ඔබ වහන්සේලා වඩින්න මං වැඩ ඉන්නම් කිව්වා. ඒ වැඩ ඉන්නම් කියලා කිව්වේ කරදරයක් වෙයි කියලා. ඇයි දැන් මේ අන්ධ කෙනෙක්ව එකතු කරලා යනකොට හැම තැනදීම බලන්න එපා යොදුන් ගානක් යද්දි. මම භික්ෂුන්ට කරදරයක් වෙන්නේ නැහැ කියලා බලන්නේ රහතන් වහන්සේලාගේ හිතේ තියෙන අහිංසකකමනේ. මම මේ භික්ෂුන් වහන්සේලාට කරදරයක් වෙන්න හොඳ නැහැ කියලා. උන්වහන්සේ කිව්වා ආයුෂ්මතුනි මං වඩින්නේ ඔබ වහන්සේලා වැඩම කරන්න කිව්වා. මගේ නමිනුත් ශාස්ත්‍රුන් වහන්සේගේ පායුග වඳින්න කිව්වා. ඔන්න ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේව බැහැ දැකීම පිණිස පිටත් වෙලා ගියා. පිටත් වෙලා යනකොට දැන් ඒ ස්වාමීන් වහන්සේලා වැඩි දවසක් ගත වෙන්න කලින් සැවැන් නුවරට වැඩම කරලා තියෙනවා. සැවැන් නුවරට වැඩියාම අර චූලපාල කියන්නේ කවුද? චක්කපාල මහතෙරුන් වහන්සේගේ මල්ලි. චූලපාල සිටුතුමා
මේ ස්වාමීන් වහන්සේලාව හොයාගෙන එනවා. මොකද මේ චූලපාල දැනගෙන හිටියා මේ ස්වාමීන් වහන්සේලාත් එක්ක තමයි අපේ මහපාල තෙරුන් වහන්සේ වැඩම කළේ කියලා. තමන්ගේ සහෝදරයන් වහන්සේ. ඇවිල්ලා ඇහුවා ස්වාමීනි මගේ සහෝදර ස්වාමීන් වහන්සේ කෝ? විස්තරේ කිව්වා. විස්තරේ කිව්වහම හරියට දුකටපත් වුණා. දුකටපත් වෙලා මේ කිව්වා එහෙනම් ස්වාමීනි මම මගේ ඥාති පුත්‍රයෙක් ඉන්නවා. මගේ ඥාති පුත්‍රයාව මේ එහෙට යවන්නම්. ඔබ වහන්සේලා ආපහු යනකොට මම එහෙට යවන්නම්. මට ස්වාමීන් වහන්සේව වැඩම කරගන්න ඕන මෙහෙට සවැත් නුවරට. එතකොට ඉදිරි කාලයේදී උන්වහන්සේගේ ඒ දැස් දෙකත් නොපෙනෙන නිසා උන්වහන්සේට කරන්න තියෙන උපස්ථාන ටික ඔක්කොම මං කරන්නම් කිව්වා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා කියලා තියෙනවා අපි ආපු යොදුන් ගානක දුර නම් ගිහියෙක් විදිහට යන එක හරිම අනතුරුදායකයි. මොකද හොරහතුරු හරි ගහනයි. ඒ නිසා එහෙ යන්න සුදුසුම පැවිදි වෙන එක කිව්වා. එතකොට අර ඥාති පුත්‍රයා ඒ ඥාති පුත්‍රයාව මේ ගමන උදෙසා පැවිදි කෙරෙව්වා. එතකොට මේ පැවිද්ද ජීවිතය ගැන අවබෝධයක් ඇති කරගත්ත පැවිද්ද නෙවෙයි ගමන උදෙසා පැවිදි වුණා. පැවිදි වෙලා මහාපාල තෙරුන් වහන්සේව වැඩම කරවාගෙන ඉන්න ඔන්න යොදුන් ගාණක් දුර ගෙවාගෙන යනවා උන්වහන්සේ වැඩ හිටපු සේනාසනෙට. ගිහිල්ලා මහාපාල තෙරුන් වහන්සේට වන්දනා කරලා ස්වාමීනි මම ඔබ වහන්සේ එකතු කරගෙන යන්නයි ආවේ කියලා. ඔන්න මේ මහාපාල තෙරුන් වහන්සේවත් වැඩම කරවාගෙන දැන් අන්ධ භික්ෂුවක් අතින් අල්ලගෙනම ගමන යන්න ඕන. මේ මහාපාල තෙරුන් වහන්සේව වැඩම කරවාගෙන චක්කුපාල මහරහතන් වහන්සේව වැඩම කරවාගෙන මේ තරුණ භික්ෂුව එතකොට මේ තරුණ භික්ෂුව මහණුනේ ඇයි මේ වැඩම කරවාගෙන එන්නමයි. කිසි ප්‍රසාදයකින් කරගත්ත මහානකම නෙවෙයි ජීවිතය ගැන අවබෝධයකින් ලැබූ මහානකමක් නෙමෙයි. මගින් එනකොට එක තැනකදී ඇහෙනවා කැලේ ගෑනු ළමෙක් කාන්තාවක් ගීතයක් ගයනවා ඇහෙනවා. මේ මහා ඝන කැලේ මැද ගෑනු කෙනෙක් ගීත ගයනවා මහා හඬින්. මේ ගීත ගායනය ඇහුණට පස්සේ මේ හඬ ඇහෙද්දීම අර මේ තරුණ භික්ෂුවට එච්චර අර්ථයක් නොදැන ඔහේ සිවුරක් පරවගත්ත භික්ෂුවට රාගය උපන්නා. රාගය ඉපදිලා හිතෙනවා මට මේ ස්ත්‍රීව ඇසුරු කරන්න නැත්නම් කියලා. චක්කුපාල මහරහතන් වහන්සේට කියනවා අනේ ස්වාමීනි මට හදිසියෙ බඩේ රුජාවක් හැදුණානේ. මේ බඩේ රුජාව නිසා මට පොඩ්ඩක් මේ වනයේට ගිහිල්ලා වැසිකිලි කරා නම් හොඳයි ස්වාමීනි. මම වනයේට ගිහින් එන්නම් ඔබ වහන්සේ පොඩ්ඩක් ඔහොම ඉන්න කිව්වා. චක්කුපාල මහරහතන් වහන්සේ නැවතුණා. දැන් මේ තරුණ භික්ෂුව අර ස්ත්‍රියව හොයාගෙන යනවා. යනකොට වින්තුනේ මේ වෙසඟනක්. ඒ වෙසඟනම ඇසුරු කළා. චක්කුපාල මහරහතන් වහන්සේ හොඳ කල්පනාවෙන් මේ සිද්ධියට අවධානය යොමු කරන් හිටියේ. උන්වහන්සේට තේරුණා දැන් ඔන්න මෙයා හොඳට මේ තෙරුන් වහන්සේත් එක්ක එමින් හිටියා. ඉද්දි ස්ත්‍රියකගේ හඬ ඇහුණා. හඬ ඇහිච්ච ගමන් මේන්න මෙයාට නොතිබ්බ බඩේ අමාරුවක් හැදුනා. ඊට පස්සේ කැලේ ඇතුළට රිංග ගත්තා. භික්ෂුව ගිහිල්ලා ටික වෙලාවකින් ස්ත්‍රියගේ ගීත ගායනය නැතුව ගියා. එහෙනම් මෙතන මොකක් හරි නොවිය යුතු නොකැප දෙයක් දුස්සීල දෙයක් වුණා කියලා තේරුණා. ටික වෙලාවකට පස්සේ මේ භික්ෂුව තමන්ගේ පැවිද්ද සම්පූර්ණයෙන් නසාගත්තු භික්ෂුව චක්කුපාල මහරහතන් වහන්සේ ළඟට එනවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි එහෙනම් අපි ආයේ පිටත් වෙමු කිව්වා. ඔබ වහන්සේගේ හැරමිටිය මට අල්ලගන්න දෙන්න කිව්වා. චක්කුපාල මහරහතන් වහන්සේ කියනවා මේ පවිටු හිස් පුරුෂය බාල තැනැත්ත නැසුණා නේද කියලා ඇහුවා. නිශ්ශබ්දයි. කියාපන් ඇත්ත උඹ දුස්සීලකම් කරා නේද කියලා ඇහුවා. නිහඬයි. නිහඬ බවෙම තේරුණා වැරද්ද කළා කියලා. ඊට පස්සේ කිව්වා මං මේ පාරේ මෙතන වැටිලා මං මිය ගියත් පවිටෙක් එක්ක එක පියවරක් මං ඉස්සරහට තියන්නේ කිව්වා. ඔහේ යනාත කියන්න කිව්වා. මට මේ දැස් නොපෙනුනාට
මගේ ඇස් දෙක නොපෙනුනාට පවිටෙක් එක්ක එක මොහොතක් ඇසුරක් මට එපා. රහතන් වහන්සේලා හරි පුදුමයි පින්වතුනි මේ සිද්ධි. හරිම පුදුමයි. ඒ පවිටෙක්ගේ ඇසුර රහතන් වහන්සේලා මොහොතක්වත් වර්ණනා කළේ නැත්තේ. දැන් උන්වහන්සේට ඒ වෙලාවේ ඒ උපකාරය අරගත්තා නම් සුව පහසුවක් තියෙනවා. නමුත් පවිටන්ගේ ඇසුර උන්වහන්සේලා මොහොතකටවත් වර්ණනා කළේ නැත්තේ. මොහොතකටවත් ඒ පවිටන්ගේ ඇසුරට සමීප වුනේ නැත්තේ පස්චිම ජනයාට අනුකම්පා පිණිස. මොකද පවිටෙක්ගෙන් කවදාවත් සිතක් සැලසෙන්නේ නැහැ. උන්වහන්සේගේ ජීවිතේ කොච්චර ආදර්ශයක්ද ධර්මයේ හැසිරෙන භික්ෂුවකට. මොහොතක්වත් මට පවිටෙකුගේ ඇසුරක් නම් එපා කිව්වා. එතකොටයි අර තරුණ භික්ෂුවට තමන් කරපු වැඩේ දරුණුකම තේරුනේ. අඬලා දොඩලා කකුල් දෙක ළඟ වැඳ වැටුණා. වැඳ වැටලා කිව්වා ස්වාමීනි මාව ගිහියෙක් කියලා සලකන්න. මාව ගිහියෙක් කියලා සලකන්න. ලාමක ගිහියෙක් කියලා සලකලා අනේ මාත් එක්ක මේ ඔබ වහන්සේ වැඩම කරමු කිව්වා. කිව්වා ආයස්මත සම්බුද්ධ ශාසනයේ සිවුරු දරාගෙන සිල්වත් වෙන්න බැරි වෙච්චි ඔහේ ගිහියෙක් විදිහට කොහොම සිල්වත් වෙන්නද? ඒ නිසා ඔහේ තනියම යන්න කිව්වා. මට පුළුවන් යන්න. දැන් මේ සංවාදයේ සිද්ධ වෙනකොට උන්වහන්සේ ලස්සනට මෙන්න මෙහිම ඒ වෙලාවේ ගාථා කියලා තිනවා. මේ අර්ථ උන්වහන්සේ කියලා තිනවා බොහොම මේ සංවේගයෙන්. හන්දාහං හත චක්කුස්මි කන්තාරා දන්න මග්ගතු සෙය්‍ය මානෝන ගච්ඡාමි නත්ති බාලේ සහායතා. මතක තියාගන්න ඕන දේවල් පින්වතුනි මේ. දැස මියගිය කෙනෙක් වෙමි මම දුරු කතර බැඳ තනි උනේමි මම මෙහිම ඇද වැටුණත් නොයන්නෙමි පවිටු ඇසුරක් ඕනේ නෑ මට. ඔන්න හිතේ කාවද්ද ගන්න මේ ජීවිතේ ගත කරනකොට පවිටු ඇසුරක් නම් ඕනේ නෑ මට. මේ අදහස් කාගේද? රහතන් වහන්සේලාගේ අදහස්. පවිටන්ගේ ඇසුරක් නම් ඕනේ නෑ. ඊට වඩා තනිකම හොඳයි. දැස මිය ගිය කෙනෙක් වෙමි මම දුරු කතර මැද තනි උනේමි මම මෙහිම මිය ඇදුනත් නොයන්නෙමි පවිටු ඇසුරක් ඕනේ නෑ මට. උන්වහන්සේ ඔය ගාථා කියලා පළවා හැරියා පවිටව. පවිටාව පළවා හරිනකොට සක්දෙවිඳුගේ දිව්‍ය නේත්‍රයට මේ රහතන් වහන්සේ පේනවා. සක්දෙවිඳු මනුස්ස වේශකින් ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ කොහි වඩින්නද? සැවැන් නුවරට වඩින්න ඕනේ කිව්වා. ස්වාමීනි මම ඔබ වහන්සේව වඩම්මන්නම් කියලා මේ හරියට තරුණෙක් මේ මනුස්ස ලෝකේ තරුණෙක් එකතු කරගෙන යනවා වගේ සක්දෙවිඳු දෙදෙව් ලෝකාධිපති සක්දෙවිඳු අපගේ චක්කුපාල මහරහතන් වහන්සේව ඊතා ඉක්මනින්ම දිව්‍ය එරදිහින් සැවැන් නුවරට එකතු කරගෙන ගියා. ඒ සැවැන් නුවරට එකතු කරගෙන ගියාට පස්සේ සැවැන් නුවර ඉන්නවානේ චූලපාල චක්කුපාල මහරහතන් වහන්සේගේ සහෝදරයා. චූලපාල ඉතින් අපේ චක්කුපාල මහරහතන් වහන්සේට වෙනම කුටියක් කරවලා සිටුතුමා නිසා හොඳට ධනවස්තු වේදම් කරලා කුටියක් කෙරෙව්වා. පහසුවෙන් උන්වහන්සේ වැඩ වාසය කළා. සක්මනක් කරවලා දීලා තිනවා. මේ සක්මනේ චක්කුපාල මහරහතන් වහන්සේ සක්මන් කරනවා. සමහරවිට රැහනක් බැඳලා තියෙන දේ පින්වතුනි පොඩ්ඩක් අතින් අල්ලගන්න. මේ සක්මනේ සක්මන් කරනකොට අර සමහර විට ඔබ දැකලා ඇති ඔය මේ ගම්මාන වලට වෙන්න දැන් අපි ගම්බදාසපුල වැඩ ඉඳලා තිනවා. ඇලපාරවල් එහෙම තියෙන තැන්වල ඊළඟට තෙත පරිසරයේ තියෙන තැන්වල කැලෑ රොදට වෙන්න හරියට ඉන්නවා මේ පුංචි පුංචි ගෙඹි පැටව්. මේ ගෙඹි පැටව් එහෙට මෙහෙට පයින්නවා. මේ හරියට එච්චර ගෙම්බෝ ඉන්නවද කියලා හිතෙනවා සමහර පාරවල් වල. ඉතින් ඒ වගේ වෙන්නේ නැති චක්කුපාල මහරහතන් වහන්සේගේ සක්මන ළඟ හරියට ගෙඹි පැටව් ඉඳලා තිනවා. මේ ගෙඹි පැටව් සක්මනට පයින්නවා. චක්කුපාල මහරහතන් වහන්සේ සක්මන් කරනකොට මේ පුංචි පුංචි ගෙඹි පැටව් පෑගිලා මැරෙනවා. මුන් චප්ප වෙලා මැරිලා ඉන්නවා. අනිත් භික්ෂුන් දකිනවා. දැක්කහම මේ භික්ෂුන් බුදුරජාණන් වහන්සේට ගිහින් කියලා තියෙනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙහෙම සිද්ධියක් වෙනවනේ. අර චක්කුපාල මහතෙරුන් වහන්සේ සක්මන් කරන සක්මන ළඟ මේ ගොඩාක් ගෙම්බෝ ඉන්නවා. ඒ චූටි චූටි ගෙඹි පැටව් උන්වහන්සේ මේ සක්මන් කරනකොට පෑගිලා මැරිලා යනවා. මේකට කරන්න දෙයක් නැද්ද කියලා ඇහුවා.
එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මොනවා කරන්නටද? ඔය චක්කුපාල මේ දෑස් අන්ධ නිසා චක්කුපාලගෙන් ඒක සිද්ධ වෙන්නේ. චක්කුපාල සියලු කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් කිව්වා. එතකොටයි භික්ෂුන් දන්නේ මේ වැඩ ඉන්නේ රහතන් වහන්සේ කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කෙලෙස් නැසූ පුරුෂයෙක් නිකලෙස් වෙච්ච උත්තමයන් වහන්සේ නමක් ඇයි අන්ධ වුනේ? ආන්නේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ වදාලා මේ රැස් කරගන්න මේ සංසාර ගමනේ රැස් කරගන්න දේවල් වල විපාක ඈත අතීතයේ මේ ඇස්වේ දෙක් වෙලා ඉඳලා තියෙනවා. ඇස්වල ලෙඩවලට බෙහෙත් කරන මේ වෙද මහත්තයාගේ ළඟට දවසක් ආවා එක ස්ත්‍රියාවක්. තමන්ගේ ඇස් දෙකේ ඇයට යාන්තම් ඇස් දෙක නොපෙනී යාගෙන ඉන ලෙඩක් තිබුණා. මේකට බෙහෙත් කරගන්න ආවා එක ස්ත්‍රියාවක්. ඒ ස්ත්‍රිය ඇවිල්ලා මේ වෙද මහත්තයාගෙන් කිව්වා මේ වෙද මහත්තයා මට මේ ඇස් දෙකට බෙහෙත් කරගන්න ඕන. මට එහෙම මහා ධනයක් නැහැ. මම මේ බෙහෙත කරගත්තොත් ඔබතුමාගේ නිවසේ 16ක් විදිහට මේ ඔබතුමාගේ සියලු කටයුතු දැන් සාමාන්‍ය වෙද ගෙදරක වැඩ තියෙනවනේ. මම මේ වැඩ කටයුතු ටික ඔක්කොම ඔබතුමාට කරලා දෙන්නම් කිව්වා. ඉතින් වෙද මහත්තයා කැමති වුණා. කැමතිලා බෙහෙත් කළා. සතිය යනකොට මේ ස්ත්‍රිය හොඳට හොඳ වුණා. හොඳ වුණාම මේ ස්ත්‍රිය කපටිකමක් කළා. මොකද්ද ස්ත්‍රියගේ කට්ටකම? ඇය ඇස් හොඳ වුණේ වගේ පෙන්නුවා. පෙන්නලා කිව්වා වෙද මහත්තයා මගේ ඇස් දෙක හොඳ නෑ. ඔබතුමාගේ බෙහෙත් මට ආයෙ ඕනේ කමක් නෑ මං ඉතින් වෙන තැනකින් බෙහෙත් කරගන්නම් කියලා මෙතනින් මේ හිමීට ෂේප් වෙලා යන්න ගියේ. ඒ යන්න යනකොට වෙද මහත්තයා ඇස් පරීක්ෂා කරා. වෙද මහත්තයා දැනගත්තා මේ ඇස් දෙක පේනවා මේ ගෑණි බොරු කියන්නේ. කේන්ති ගියා වෙද මහත්තයාට. දුෂ්ට හිතක් ඇති වුණා. දුෂ්ට හිතින් ඇස් දෙක සදහාටම අන්ධ වෙන්න බෙහෙතක් දුන්නා නෑ. මේකත් දාලා බලාපන්. මේක දාපුවම තව හොඳ වෙයි කියලා. අනේ අර ස්ත්‍රිය ඇස් දෙකට මේ බෙහෙත් බින්දු දෙක දා ගන්නකොටම ඇස් දෙක සම්පූර්ණයෙන්ම අඳුර වෙලා ඇස් නොපෙනී ගියා. බලන්නේ කර්ම විපාකේ සංසාර ගමනේ ගොඩාක් ජීවිතවල අන්ධ වෙලා තියෙනවා. සාමාන්‍ය හදිසි අනතුරු එහෙම වෙනකොට බලන්න මිනිස්සු සමහර අය හදිසි අනතුරු වලින් ඉක්මනටම වෙන්නේ යාට නොසිතූ විදිහට අන්ධ වෙනවා. සමහරවිට කිරි જાති ඇස් වලට ගිහිල්ලා අන්ධ වෙනවා. එක්ක ඇක්සිඩන්ට් එකකදී වීදුරු කටු යනවා. ගින්නකට අහු වෙලා අන්ධ වෙනවා. කොච්චර වෙනවද නේ? Taman රැස් කරගන්න කර්ම. හරිම භයානකයි සංසාරය. එදා ඒ රැස් කරගත්ත කර්මයෙන් සංසාර ගමනේ ගොඩාක් ජීවිතවල රූප බලන්ට ආසාව තියෙද්දිම ඇස් අන්ධ වෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ බවට පත් වෙනකොටත් දැස අන්ධ වී ගියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අවවාදයක් කළා භික්ෂුන්ට. බුදුරජාණන් වහන්සේ ලස්සනට දේශනා කළා ගාථා රත්නයක්. හොඳට අපේ හිතවල දරාගත යුතු. මනෝපුබ්බංගමා ධම්මා මනෝසිට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛ මන්වේති චක්ඛංව වහතු පදං. බුදුරජාණන් වහන්සේ වදාලා කරන සියලු පින පවටම සිත මුල් වෙනවා හැම විට. පෙරටම එනවා ඒ සිතෙන් හැදෙනවා සියල්ල. කෙනෙක් නපුරු සිතින් යුතුව වචනින් පව් කරන විට නපුරු ලෙසට යොදවා සිත කයනුත් පව් කරන කලට ඵල දෙනවාමයි ඒ පව එනවා දුක ඔහු පසුපස ගැල බැඳි ගවයා පසුපස රෝදය කැරකෙන විලසට. හරියට කරත්ති බැඳ ගුණාගේ පස්සින් කරත්ත රෝදෙනවා වගේ මේ සංසාර ගමනේ අපි සිතක වචනින් පව් කළොත් ඒකේනවා. ඒ නිසා අන්න ඒ නිසා මේ චක්කුපාල මහරහතන් වහන්සේගේ සිද්ධිය අපේ ජීවිතේට ගොඩාක් වටිනවා. උන්වහන්සේගේ ජීවිත කතාවේ මේ සිද්ධියත් අපිට ධර්මයේ තුල අන්තර්ගත වෙන්නේ නිසා.
ඇත්තටම දුකට බය නම් පව් නම් කරගන්න එපා. පව් කෙරුණොත් පිංගුතුනේ අහසට නැගලා පලා ගිහින් බේරෙන්න හැදුවත් ඒ පවේ විපාකෙන් බේරෙන්න බෑ. ඒ වගේමයි පින. ජීවිතය තුළ හොඳ ප්‍රසන්න සිතින් පින් කරගත්තොත් සිත කය වචනයෙන් රැස් කරගන්නා ලද ඒ පින තමන්ගේ පසුපසින් එනවා කිව්ව බුදුරජාන් වහන්සේ ඡායාව අනපායිනි. තමාව අත්හැර නොයන සෙවණැල්ල වගේ. චක්කුපාල මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තත් උන්වහන්සේට අරහත්ත්වයට පත් වෙන්න හේතු වුණේ එසේ රැස් කරගත්ත පිනක්. සිද්ධාර්ථ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ ශාසනයේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධාතු තැන්පත් කරලා තිබුණ සෑයට මල් පූජා කරපු පින. ඒක තමයි අරහත්ත්වයට උදව් කළේ. ওই චක්කුපාල මහරහතන් වහන්සේගේ සිද්ධියනේ අපි ඇහුවේ. ඊළඟට තේරගාථා පොතේ 96 වෙනි ගාථා රත්නය ඛණ්ඩ සුමන මහරහතන් වහන්සේ වදාළේ. ඒ ඛණ්ඩ සුමන මහරහතන් වහන්සේ මීට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පදුමුත්තර බුදුරජුන්ගේ ධාතු සෑයට එකම එක මලක් පූජා කළා. ඒ එක මලක් පිදූ පින ගොඩාක් කල් සසරේ සැප ලබා දුන්නා. ඒ ගැන තමයි උන්වහන්සේ තේරගාතාව වදාළේ. ඒක පුප්පං චජිත්වාන අසීතින් චස්ස කෝටියෝ. එක මලක් පූජා කරගෙන ඒ පිනේ විපාකයෙන් 80 කෝටියක් සුගති ලෝකවල මං සැප වින්දා. සග්ගේසු පරිචාරෙත්වා සේසකේ නම්පි නිබ්බුතෝ. ඒ පිනේ ඉතුරු කොටසින් තමයි මම මේ කෙලස් ගිනි සියල්ල නිවා ගත්තේ. එතකොට අරහත්ත්වයට පත් වෙන්නත් සෙවණැල්ල වගේ ආපු අර පින උදව් කළා. ඒ නිසා සංසාරේ පින්ඩස් කරගන්නවා කියන එක ආන්නේ විදිහට තමන්ගේ ජීවිතයට බොහෝ යහපත සලසා දෙනවා. ඒ නිසා රැස් කරන පිනම යුතුය. තමන්ගේ ජීවිතේ සැප කැමති නම් හොඳට පින් කරගන්න ඕන. ඒ පින් කරගන්න අයට පින විපාක දෙනකොට සමහරවිට යහපත් මිත්‍රයෝ ඇසුරු කරන්නට ලැබිලා ඒ යහපත් මිත්‍රයන්ගේ ඇසුරින් ජීවිතේ නොසිතූ විදිහට යහපත පැත්තට පෙරලා යනවා. දැන් ඒකට හොඳ උදාහරණයක් ඊළඟ රහතන් වහන්සේගේ සිදුවීම. ඒ තමයි තිස්ස කියන මහ රහතන් වහන්සේ. තිස්ස මහ රහතන් වහන්සේ කියලා කියන්නේ අතරම පිංගුතුනේ පැවිදි වෙන්න පෙර රෝරුව කියන මහා රාජ්‍යයේ මහ රජුරුව. රජවරුන්ට ඇසුරු කරන්න ලැබෙන්නේ රජවරුනේ. රජවරුන්ට ඇසුරු කරන්න ලැබෙන රජවරු ගොඩාක් වෙලාවට හරිම පාපී. හැබැයි මේ රජුරුවන්ට නොදුටු මිත්‍රයෙක් විදිහට අපේ බිම්බිසාර මහ රජුරුව සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා ඇසුරු කරන්න ලැබුණා. බිම්බිසාර රජුරුව දවසක් තෑග්ගක් විදිහට එවනවා රාම් පත්තිරුවක පටිච්ච සමුප්පාදේ ලියලා. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී ලෙස දුක සකස් වෙන හැටි ලිව්වා. මේක කියවපුවාම මේ තිස්ස රජතුමාට බලවත් ප්‍රීතියක් හටගත්තා. දුකෙන් නිදහස් වෙන්න වැඩපිළිවෙලක් තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙලා කියලා. ඒ බුදුරජාන් වහන්සේ වෙනුවෙන් මාගේ පැවිද්ද වේවා කියලා රජ මන්දිරයේදී මහාන වුණා. මේ කාලේ සිද්ධ වෙච්චා. පින් තිබ්බ මිනිස්සු හිටපු කාලේ. බුදුරජාන් වහන්සේ වෙනුවෙන් පැවිදි වුණා. පැවිදි වෙලා රාජ්‍ය අත්හැරලා අබිනිෂ්ක්‍රමණය කළා. ඒ අබිනිෂ්ක්‍රමණය කරපු ඒ ශ්‍රමණයන් වහන්සේට බුදුරජාන් වහන්සේ වෙනුවෙන් පැවිදි වුණානේ. ඒ ශ්‍රමණයන් වහන්සේට අපගේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනේ රජගහ නුවර සප්ප සොණ්ඩක කියන තැනදී. එතනදී ධර්මය අහලා රහතන් වහන්සේ බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ බලන්න ලස්සන ගාථාවක් වදාලා මට පුළුවන් වුණා රන් කහවණු දහසක් වටින ලස්සන කැටයන් තියෙන රත්තරන් භාජනයේ අත්හරින්න. ඉතින් මං ඒක අත්හැරලා මැටි පාත්‍රයේ දෝතට ගත්තා. මේක තමයි මගේ දෙවැනි ඔටුනු පැළඳීම. ඒ පැවිද්ද ගැන කිව්වේ. රජුරුවෝ කාලේ කාලා තින්නේ රන් කහවණු දහස් ගාණක් වටින ලස්සන රන් භාජනයක. ඒක අත්හැරලා භික්ෂුවක් ලෙස පාත්‍රය දරාගත්තද ඒක තමයි කියනවා දෙවැනි අභිෂේකය රහතන් වහන්සේලා. ඉතින් මේ උතුම් රහතන් වහන්සේලාට ඒ රහතන් වහන්සේලාගේ ජීවිත වලින් බලන්න පින්වතුනි අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද? මේ හැම දෙයක්ම අපිට ඉගෙන ගන්න ලැබුණේ ඒ උතුම් රහතන් වහන්සේලා නිසා. ඒ රහතන් වහන්සේලා අපේ ජීවිතයේ සැපේ වෙනුවෙන්
මේ ගාථාවන් ඊළඟට උන්වහන්සේලාගේ චරිතාපදානයන් මේ පරම්පරාවෙන් රැකගෙන ඇවිල්ලා අපට ඉතුරු කරපු නිසා. ඉතින් අද දවසේ අපි එබඳු උතුම් රහතන් වහන්සේලා 3 නමක් මුල් කරගෙන ධර්ම ඉගෙන ගත්තා. අපගේ චක්කපාල මහරහතන් වහන්සේ, ඛණ්ඩ සුමන මහරහතන් වහන්සේ, තිස්ස මහරහතන් වහන්සේ යන ඒ උතුම් රහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා යම් අමා නිවනක නිවි සැනසී වදාළසේක්ද අපටත් ඒ අමා නිවන සුවසේම අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ටත් සසර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වයේ දරන පින්වත් චරිත හෙට්ටිආරච්චි මහත්මයාගේ සහ නිමාෂා වීරසිංහ මහත්මියගේ නමින් මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන්ව ඒ ඥාතීන්ගේ පරලෝ ජීවිතයේ ඒකාන්ත වශයෙන්ම සැපයට පත්වෙත්වා. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයෝ පෙබරවාරි මාසයේ 3 වන දින උපන්දිනයේ යෙදෙන පින්වත් හේමන්තිකා හෙට්ටිආරච්චි සහෝදරියට අනුමෝදන්ව තවදුරටත් සුවසේම කුසල් දහම් පින් දහම් රැස් කරගන්නට අවකාශ සැලසේවා. නිලතුරු කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. දැනට අසනීප තත්ත්වයෙන් පසු වෙන හසිත ඉන්ද්‍රජිත් සිල්වා මහතාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදයෙන් කායික සැපය, මානසික සැපය, නිදුක් නිරෝග සුවපත් භාවය සැලසේවා. දීර්ඝායුෂ සම්පත්තිය පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා. ආර්යදාස වීරසිංහ පියාණන්ට, චිත්‍රා වැලිතරගේ මෑණියන්ට, සුනේත්‍රා හෙට්ටිආරච්චි මෑණියන්ට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ඒ මව්වරුන්ට, ඒ පියවරුන්ට නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. චරිත හෙට්ටිආරච්චි සහ නිමාෂා වීරසිංහ යන දෙපළටත් පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, සුපින්වත් ඔබට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාට නිරතුරුව උතුම් කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත්, සුවසේ පින් දහම් රැස් කරමින් ධර්මයේ හැසිරීම පිණිසත්, සුවසේම ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් මේ සියලු පින් එක ලෙසම හේතු වාසනා වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.